අයිබෝන් පුතේ. හොඳයි. ඉබ්බන්ට පාඩමට සම්බන්ධ වෙමු. අපිට දීලා තියෙනවා පුතා 28. 28 එක්වරක් 28 කියලා. ඊළඟ 28 දීලා තියෙනවා පුතා දෙවරක් 30ක් කියලා. 28 දීලා තියෙනවා හතරවරක් 30ක් කියලා. එතකොට අපිට මේ අහන්නේ 28 හැදෙන සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස සැකසෙන සංඛ්‍යා මොනවද කියන එක තමයි මේ නොකිය අහන්නේ. 28 හැදෙන එක වතාවකදී පුතේ එක්වරක් 28. තව වතාවකදී හැදෙන දෙවරක් 14. තව වතාවකදී හතරවරක් 4. මොන 28 හැදෙන ඉලක්ක. මේක අපි කියනවා පුතා සාධක දෙකක ගුණිතයක් ලෙස ලියන අවස්ථාව ලියන සංඛ්‍යාව. දාල පූර්ණ සංඛ්‍යා යොදමින් ප්‍රකාශ සම්පූර්ණ කරා. රෝමිලාක්තන් 1. ඔන්න රෝමිලාක්තන් 2 අහනවා 28 සාධක සියල්ල ලියන්න. තා කියන බලන්න එතකොට 28 හැදෙන 28 හි සාධක මොනවද කියලා. 28 සාධක කියන්නේ පුතා 28 ඉතිරි නොමැතිව ඍජු ලෙස බෙදන්න පුළුවන් සියලු සංඛ්‍යා. එතකොට 28 බෙදන්න පුළුවන් සංඛ්‍යා 1 1 අනික 2 අනික 4 ඊළඟට 7 14 28 පැහැදිලි පුතා 28 හි සාධක ටික තමයි මම මෙලුවේ 1 2 4 7 14 28 තේරුණේ නැති අසන් පුතේ හොඳයි ඊළඟට ඒක රෝමිලාක්තන් 3න් අහනවා තුන්වෙනි ප්‍රශ්නේ 9 සාධකයක්ද පුතා අපි අහන 9 28 සාධකයක්ද 9 හේතුව තමයි 28 9න් බෙදෙන්නේ නැහැ නොබෙදෙන්නේ අන්න හරි නොබෙදෙන්නේ 9 සාධකයක් නොවේ මක්නිසාදයක් නමයෙන් නොබෙදේ නමයෙන් නොබෙදෙන නිසා තමයි පුතේ මේක සාධකයක් නොවෙන්නේ අන්න එහෙම ලියන්න ඕන ඊළඟට කියනවා මෙන්න මෙහෙම කතාවක් හතරවෙනි ප්‍රශ්නෙට 3යි 5යි 7යි හිස් කොටුවක් ඉලක්කම් 4කින් යුක්ත මෙම සංඛ්‍යාව ඉතිරි නැතුව 5න් බෙදේ හිස් කොටුවට තිබිය හැකි ඉලක්කම් මොනවාද පුතේ මේක ඉතිරි නැතුව 5න් බෙදෙන්න නම් අපට එන්න ඕන ඉලක්කම තමයි එක්ක බිඳුව නැත්තම් 5 අන්න අගට බිඳුව අගට 5 ඉලක්කම් තියෙන්න ඕන බිඳුව හෝ 5 ලැබෙන්න ඕන ඉලක්කම් මොනවද පුතේ බිඳුව හෝ 5 පොල් ගෙඩියක මිල රුපියල් 70කි පොල් ගෙඩි 6ක මිල හරිම සරලයි රුපියල් 70යි එක ගෙඩියක් ගෙඩි 6ක මිල බලන්න 6න් ගුණ කරනවා 6 වරක් 42යි බිඳුවයි රුපියල් 420 අත උස්සන්න එක තේරුනේ නැති දරුවා තේරුණා නේද පුතේ පැහැදිලි හොඳයි ඊළඟට පුතේ අපිට කතා කරන්න තියෙන්නේ කෙටි ප්‍රශ්න පත්‍රයක් තියෙනවා පුතාලා එක්ක සාකච්ඡා කරන්න කෙටි ප්‍රශ්න පත්‍රයක් කියන්නේ එකේ සිට 20 දක්වා කෙටි ප්‍රශ්න මුළු සිලබස් එකම ආවරණය වෙන විදිහට හදපු ප්‍රශ්න පත්‍රයක් මේ මේක ඉවර කරපු ගමන් අපි අච්චු පොතේ පාඩමකට අද යමු අලුත් පාඩමක් අපි පටන් ගමු බලන්න පුතා මේක පැහැදිලි තරම් තියෙනවද පුතාට අහගන්න හරි දැන් එහෙනම් අපි බලමු පුතේ එක පළවෙනි ප්‍රශ්නේ කෙටි ප්‍රශ්නේ දිනය සම්මත ආකාරයට ලියා ඇත්තේ පහත අවස්ථාවලින් කවරකදයි පිළිතුර තෝරා ලියන්න 1948 2.4 ඒ පළවෙනි එකේ වැරද්දක් තියෙනවා මොකද්ද පුතේ වැරද්ද කියන්නකෝ දෙක ලියලා තියෙන්නේ නිකම්ම දෙක බිඳුවයි දෙක නෙවෙයි එතකොට C එකක්
වැරදි මොකද 1900 කියන වචනේ ලියලා නැති නිසා. ඊළඟට B එක තමයි නිවැරදිම විදියට තියෙන සම්මතාකාරයට 1948 ඉරක් 0.2 ඉරක් 0.7. එහෙනම් හරිම විදිය මොකද්ද පුතේ? B. හරිම විදිය B. ඒ ඉරක් ගන්න තියෙන්නේ. හරිද? හොඳයි. එතකොට දෙවෙනි එක දාර 12යි ශීර්ෂ 8යි මූණ 6යි ඇති මූණක් කළ හැඩය සමචතුරස්‍රාකාර වූ ඝන වස්තු වෙනවා පුතේ. දාර 12ක් තියෙන මතක් කරලා. දාර 12යි මූණ ශීර්ෂ 8යි මූණ 6යි. මූණක් කළ හැඩය සමචතුරස්‍රාකාරයි. ඒ කියන්නේ හැම මූණකම සමචතුරස්‍රාකාරයි. වස්තු වෙනවා. මොකද්ද පුතේ වස්තු? ගණකය. හරියට හරි. very good. ගණකය. පුතේ දාර 12 මතක් කරන් ගණකය මෙන්න මෙහෙමනේ පුතේ. මේ වගේ සමචතුරස්‍රයක් ඇඳලා ඒ සමචතුරස්‍රයක් උඩට මෙහෙම ඇඳලා මෙන්න මෙහෙම මුලට මුල යකරාම දාර 12ක් කියන්නේ උඩට 4යි වටේට 4යි උඩ 4යි යට 4යි. ඒතර දාර 12යි. ශීර්ෂ 1 2 3 4යි 5යි 6යි 7යි 8යි. ශීර්ෂ 8යි. ශීර්ෂ 8යි. මුහුණ 1යි 2යි 3යි 4යි 5යි 6යි. පැති තියෙන ඔක්කොම 6යි. එහෙනම් හරියටම හරි උදාගේ උත්තරේ ගණකය. එකතු කරන්න කියලා තියෙනවා මොන පුතේ තුන්වෙනි ප්‍රශ්නේ ලීටර් සහ මිලිලීටර්. ලීටර් 3යි මිලිලීටර් 856යි. ලීටර් 4යි මිලිලීටර් 84යි. එකතු කරනවා 8යි 6යි 10න් 8යි 6යි 4යි 10න් බිඳුව. 6යි 4යි එකතු කරාම 10න් බිඳුව එකක් ඉතිරි. 1යි 5යි 6යි 6යි 8යි 14න් 4 එකක් ඉතිරි 9යි 3යි 4යි 7යි. ඊළඟට පැය සහ මිනිත්තු කියලා ගානක් තියෙනවා. පැය 8යි මිනිත්තු 20යි පැය 5යි මිනිත්තු 40යි අඩු කරන්නයි ඕන. කොහොමද පුතේ අඩු කරන්නේ? අඩු කරනකොට පුතා දන්නෝ 20න් 40ක් අඩු කරන්න බෑ. බලන්න පැටියෝ 20න් 40ක් අඩු කරන්න බෑ. එහා පැත්තෙන් එකක් මේ පැත්තට ගෙන ආවම එහා පැත්තෙන් එකක් ගෙනහද්ද මේ පැත්තට එතන කීයද පුතා? මිනිත්තු 60යි. පැය එකකට මිනිත්තු තියෙනවා 60ක්. ඒ 60යි අර 20යි කියන්නේ 80යි. 80යි. අර 80න් පුතේ 40ක් අඩු කරාම එතෙන්ට එන උත්තරේ 40යි. මෙතන දැන් තියෙන්නේ කීයද? 8ක් නෙවෙයි 7යි. අන්නේ 7න් 5ක් අඩු කරාම කියන උත්තරය 2යි. එතකොට අපි ගන්නවා එතනදී පැය 2කුත් මිනිත්තු 40ක් එතන තියෙනවා. පැය 2යි මිනිත්තු 40යි අඩු කරාම. ඉතින් අහනවා ප්‍රශ්නයක්. පුතාට ඒක තේරුණා නේද? මෙතන 6යි 4යි 10න් බිඳුව එකක් ඉතිරි. 5යි 1යි 6යි 8යි 14න් 4 එකක් ඉතිරි. 9යි 4යි 3යි 7යි. පුතේ 20න් 40ක් අඩු කරන්න බෑ. එහා පැත්තේ එකක් ගෙනවම 60යි 60යි 20යි 80යි 80න් 40ක් අඩු කරාම 40යි 7න් 5ක් අඩු කරාම කීයද? 2යි කියලා එනවා. ඊට පස්සේ පස්වෙනි ගාන චුට්ටක් බලන්න පුතේ. පස්වෙනි ගානේ කියනවා වෘත්තය මත පිහිටි ලක්ෂය. කවුද පුතේ වෘත්තය මත පිහිටි ලක්ෂයක් වශයෙන් මෙතන තියෙන්නේ? වෘත්තය මත කියන්නේ රේඛාව උඩ. වෘත්තය ඇතුළත කියන්නේ රවුමෙන් ඇතුලේ. වෘත්තය පිටතින් කියන්නේ රවුමෙන් එළියේ. දැන් වෘත්තය මත පිහිටි ලක්ෂය කොහොමද කියලා අහනවා. වෘත්තය මත ඒ ලක්ෂය පිහිටා ඇත. රෝමිලක්කණින් කහන වෘත්තයේ පිටත පිහිටි ලක්ෂය වන්නේ කවුද? P. P ලක්ෂය පිහිටා ඇත. very good. මොනවාද P? හරියට හරි. වෘත්තය තුල ඇති ලක්ෂය මොකද්ද පුතේ? වෘත්තය තුල කියන්නේ වෘත්තය ඇතුළ. මොකද්ද පුතේ? O. very good. මොනවාද? දැන් වෘත්තය තුල පිහිටි ලක්ෂය තමයි O. පිටත පිහිටි ලක්ෂය තමයි පුතේ ඔය කියන විදියට P. 18 බිලියන 18 බිලියන 3 18 බිලියන 3 මට කියනවා මේක ඉලක්කමෙන් ලියන්න 18 බිලියන පුතා දන්නෝ ප්‍රධාන වශයෙන් සංඛ්‍යා කියනකොට අපිට කලාව වලට වෙන වෙනවා
පළවෙනි කලාපය තමයි ඒකක කලාපය. ඊළඟට බලගන්න පුතේ ඒකක කලාපය. ඊළඟට දහස් කලාපය. ඊළඟට මිලියන කලාපය. ඊළඟට බිලියන කලාපය. එවනේ දැන් තියෙන කලාපයට අපි දීලා තියෙනවා ඒක 18 බිලියන. බිලියන 18ක් අපි. ඔන්න පෙරට බිඳුවකුත් දැම්මා. මොකද කලාපයකට ඉලක්කම් 3ක් තියෙනවානේ. මිලියන කලාපේ කිසිවක් නැහැ කියන්නේ එතන බිඳු 3ක්. දහස් කලාපේ මොකුත් නැහැ කියන්නේ එතන බිඳු 3ක්. අන්තිමට ඒකක කලාපේ 3 තියෙනවානේ. නිකම්ම නෙමෙයි ඒ 3 තියෙන්නේ බිඳුවයි 3. එහෙනම් 18 බිලියන මිලියන නෑ දහස් නෑ ඒකක තියෙනවා. නම් 18 බිලියන 3. ඒකක කලාපේ දහස් කලාපේ මිලියන කලාපේ බිලියන කලාපේ 18 බිලියන 3. 18යි බිංදු 3යි බිංදු 3යි තව බිංදු 2යි 3. හරි නේද පුතේ? පැහැදිලි නේද? ඒකක කලාපේ ඊළඟට දහස් කලාපේ මිලියන කලාපේ බිලියන කලාපේ. කලාපයකට ඉලක්කම් තියෙනවා 3ක්. ඉලක්කම් 3ක්. නිකම්ම 3 කිව්ව නිසා අගට 18 කිව්වට බිංදුවයි 18. මේ කලාපයේ තුලක් තියෙනවා එක ස්ථාන 10 ස්ථාන 100 ස්ථාන. එරුනේ නැතිවත් ඉස්සන්න පුතේ. හොඳයි. ඊළඟට කියනවා පියල් ළඟ රුපියල් 850ක් ඇත. ඉන් 675ක් වියදම් කරා. ඉතිරි මුදල. පුතේ හත්වෙනි ප්‍රශ්නේ පියල් ළඟ තිබිලා තියෙන රුපියල් 850 ඔන්නෝකෙන් 675ක් අඩු කරනවා. අපිට පේනවා 10න් 5ක් අඩු කරාම 5යි. එතන මෙතන තියෙන්නේ 4ක්. 14න් 7ක් අඩු වුණාම 7යි. 7න් 6ක් අඩු කරාම 1යි. රුපියල් 175යි කියලා. ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ තියෙනවා. 8 වෙනි ප්‍රශ්නේ කියන්නේ 77 ආසන්න 10 ගුණාකාරයට වටයක්. 77 ආසන්න 10 ගුණාකාරයට වැටෙවුවම පුතා දන්නෝ මේක 10ට වටයන්න කියලා මේ කියන්නේ. ආසන්න 10 ගුණාකාරයට වටේනකොට අග තියෙන ඉලක්කම බිඳුවක් බවට පත් වෙන එක තමයි වෙන්නේ. අග තියෙන ඉලක්කම බිඳුවක් බවට පත් වෙනකොට ඒක අයින් වෙනවනේ. ඒ අයින් වෙන ඉලක්කම පුතේ පහන එකතු කරනවා පහට වඩා වැඩි නම් එකතු කරනවා පහට වඩා අඩු නම් එකතු කරන්නේ නැහැ. මෙතන පහට වඩා වැඩි ඒ නිසා එකතු කරනවා පිටිපස්සේ ඉලක්කමට එක 80. සංඛ්‍යාව 80. ඊළඟට කියනවා මෙන්න මෙහෙම කතාව. පුතේ මතක් කරන් සුළු කෝණ. කවුද සුළු කෝණ කියන්නේ? අංශ කණුවට වඩා අඩු අගයක් තියෙන ඒවා. ඍජු කෝණ හරියටම අංශ කණුවක් තියෙන ඒවා. මහා කෝණ අංශ කණුවට වඩා වැඩි අගයක් තියෙන ඒවා. හරි කෙලින්ම ආපු කෝණ සරල කෝණ. ඊටත් වඩා චුට්ටක් වියල් වෙච්ච පළල් වෙච්ච කෝණ අපි කියනවා පරාවර්තන කෝණ. අපිට කියනවා ඒ කෝණය මොන කෝණයක්ද පුතේ මේ රූප සටහනට අනුව මෙහෙමනේ තියෙන්නේ 9 වෙනි ගාන. මේ රූප සටහනේ මේක තමයි A කෝණය මේක තමයි පුතා B කෝණය. එතකොට A කෝණය ඔයාට තේරෙනවා අංශ 90ට වඩා අඩු වගයක් තියෙන්නේ. එතකොට A කෝණය සුළු කෝණයකි. B කෝණය ඍජු කෝණයකි. වැරදි. A කෝණය සුළු කෝණයක් B කෝණය මහා කෝණයක්. A මහා කෝණයකි B සුළු කෝණයකි. අමූලික බොරුවක්. ඒක වැරදි. ඒ සුළු කෝණයක B මහා කෝණයක තුන්වෙනි එක තමයි නිවැරදිම එක. තුන්වෙනි එක තමයි නිවැරදිම එක. බලන්න පුතේ 10 වෙනි ප්‍රශ්නේ. පැහැදිලි නේද මේක? පුතාට බලන්නකෝ මේක. ඔන්න දීලා තියෙන කතාව අපිට කියනවා A කියන එක මොන කෝණයක්ද? සුළු කෝණයක්. B කියන එක මහා කෝණයක්. මහා කෝණ කියන්නේ අංශ 90ට වඩා අඩු අගයක් යෙදෙන එක. මහා කෝණයක් කියන්නේ අංශ 90ට වඩා අඩු අගයක් යෙදෙනවා කියන්නේ. 77 කියන එක පුතේ ආසන්න 10ට වැටෙවුවාම මේ 77 7 5ට වඩා වැඩි නිසා පිටිපස්සට එකක් එකතු කරන මේක 80ක්.
10 වෙනි ගාන බලන්න. මෙන්න මෙහෙම දීලා තියෙන දේ. පුතේ මෙතන පල්ලෙහාට ඒක පෙන්නලා තියෙනවා පුතේ දකුණ කියලා. ඒක දකුණු දිශාව. එහෙනම් මේ හරි කෙලින් තියන්නේ මේ මොකද්ද කියලා අපෙන් අහනවා. ඊට පස්සේ මේ දෙක අතරට එකක් දීලා ඒ මොකද්ද කියලා අහනවා. පුතා පේනවනේ දකුණු පැත්ත මේක නම් මේක දකුණ නම් මේ පැත්තේ ඉන්නේ කවුද? පුතේ බලන්න මේක දකුණ නම් මේ පැත්තට ඉන්නේ කෙනා තමයි කවුද? නැගෙනහිර. ඒක නැගෙනහිර. මේක එතකොට බටහිර වෙනකොට බටහිරයි දකුණයි අතර තියෙනවා මොකක්ද? නිරිත දිග. අපෙන් අහනවා පුතා හිස් කොට වල ගැලපෙන දිශාව තෝරා. මෙතනට නැගෙනහිර, මෙතන නිරිත දිග. නිරිත. මතකනේ උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලා වරේ. එතකොට මේ තියෙන්නේ දකුණ නම් මේ පැත්ත බටහිර වෙනවා. එතකොට මේක නැගෙනහිර වෙනවා. මේ බටහිරයි දකුණයි අතර තියෙනවා නිරිත දිග. නිරිත දිගාච. නිරිත දිශා. හරි නේද? බලන්න පුතේ 11 වෙනි ප්‍රශ්නේ. A හා B කණ්ඩායම් දෙකට වෙන් කර ඇති ද්‍රව්‍ය සඳහා සුදුසු නම යෝජනා කරන්න. එතකොට පුතා මේ ද්‍රව්‍ය දෙකක් වෙන් කරන්න තියෙනවා. එකක තියෙන රවුම ඇතුලේ අම්බ අන්නාසි, රමුටන් peer, කෙසෙල්. තව රවුමක් ඇතුලේ තියෙන රාබු, කැරට්, ගෝවලීස්, වැටකොළු, කරවිල. එතකොට ඒ තමයි පුතේ එළවලු. අම්බ අන්නාසි, රමුටන් peer කියන ඒවා කෙසෙල් තමයි පළතුරු. ඒ දෙකට පොදු නමක් ඉල්ලනවා. එකක් එළවලු, අනික පළතුරු. අතොස්සන්න බලන්න පුතේ ඒ ප්‍රධාන ප්‍රශ්න 10න් එකකට හරි අපැහැදිලි තැනක් තියෙන දරුවෙක් ඉන්නවනේ. හොඳයි. මේක මකනවා බෝඩ් එකේ තියෙන ටික. හොඳයි. බලන්නකො පුතේ 13යි 1075යි 13075ක් මීටර් කිලෝමීටර් හා මීටර් වලින් දක්වන්න. පුතා දන්නවා කිලෝමීටරයකට මීටර තියෙනවා 1000. කිලෝමීටරයකට මීටර තියෙනවා 1000. කිලෝමීටරයකට මීටර 1000 නම් මෙතන තියෙනවා පුතා මීටර් කිලෝමීටර් 13ක් මීටර් 75. කිලෝමීටර 13ක් මීටර් 75. පැහැදිලිද? එතකොට පුතේ 10ේම 13. 13000ක් කියන්නේ 10ේම 13. එතකොට කිලෝමීටර් 13කුත් මීටර් 75කුත් තියෙනවා. ඊට පස්සේ අපිට පේනවා ප්‍රථමක සංඛ්‍යාවක් වන බලන්න පුතේ ප්‍රථමක සංඛ්‍යාවක් වන ඉරට්ටේ සංඛ්‍යාව කුමක්ද? පුතේ ප්‍රථමක සංඛ්‍යාවක් වන ඉරට්ටේ සංඛ්‍යාව. කවුද ප්‍රථමක සංඛ්‍යාවක් වන ඉරට්ටේ සංඛ්‍යාව? දෙකනේ. ඉරට්ටේ තියෙන එකම එකයි ප්‍රථමක සංඛ්‍යාවක් වන ඉරට්ටේ සංඛ්‍යාව කවුද පුතේ? දෙක. ඊළඟට කියනවා 13 වෙනි ප්‍රශ්නේ 14 තමයි ඊළඟට. කාස්සික ඝනකම සොයා ගැනීමට වඩා සුදුසුම මිනිම් ඒකකය පහත ඒවා අතුරින් කවරක්ද? මොකද්ද පුතේ මිනිම්? මිලිමීටර්. මීටර් ගත්තොත් කාස්සියක ගොඩක් ලොකුයි. මීටරයක් කියන්නේ මෙච්චර විතරක් නේ. ඒක බෑ. cm මෙච්චර විතර ඒක හරියන්නේ නැහැ. මිලිමීටර් කියන්නේ පුතේ ඔය අඩු රූලක තියෙන චූටිම චූටි විකෑලි දෙකක් අතර වෙනස. ඒක තමයි සුදුසු ඒකකය මිලිමීටර්. පුතා හරි. ඊළඟට අහනවා 15 වෙනි ප්‍රශ්නේ මෙම පතර සාමාන්‍යයෙන් පුතා දන්නවා මේ පතරමින් ගන්න පුළුවන් ඝන වස්තු සවිදි චතුස්තලය. සවිදි චතුස්තලය. very good. සවිදි චතුස්තලය. මේක අපේ ශීර්ෂකරණ කීයද කියලා අහනවා. ශීර්ෂකයක් තියෙනවද බලන්න පුතේ මෙයා. 6ක්. ශීර්ෂ උඩ එකයි පල්ලෙහා 3යි. පල්ලෙහා 3යි උඩ එක 4යි. ශීර්ෂ 4යි. එක 9
සවිදි චතුස්තලය ඊළඟට මෙයාගේ ශීර්ෂ ගාන තියෙනවා 4කි. ශීර්ෂ ගාන 4යි. 16 වෙනි ප්‍රශ්නේ. 4 2ට වඩා විශාල වේ. යන ප්‍රකාශනය අසමානතා ලකුණෙන් ලියන්න. පුතා දන්නවා ඊසක් යොදනකොට පුතේ වැඩි එක පැත්තට කට අරිනවා. ඇරියම ලොකුයි වැහුවම පොඩිනේ. ඒ නිසා ඇරෙනවා කට ලොකු එක පැත්තට. එතකොට 4 ලොකුයි කාට වඩා 2ට වඩා. 4 2ට වඩා විශාල වේ. ඊළඟට 17 වෙනි ගාන තියෙනවා සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටයූ විට අණුවක් වේ. සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටයූ විට අණුවක් වේ. එම සංඛ්‍යාව සඳහා විය හැකි උපරිම අගය. උපරිම කියන්නේ පුතේ වැඩි අගය ලොකුමගේ 94. ඇයි? පුතා දන්නවා වටේනකොට අග තියෙන ඉලක්කම 5 තිබුණොත් එකතු කරනවා. 5ට වැඩි සංඛ්‍යාවක් තිබුණොත් එකතු කරනවා. අඩු සංඛ්‍යාවක් තිබුණොත් එකතු කරන්නේ නැහැ. 94යි. ඊළඟට පුතේ 5ට අඩු වගයක් තිබුණොත් එකතු කරනවා. අවම සංඛ්‍යාව මේ තමයි උපරිම ලොකු සංඛ්‍යාව 94. එතකොට අවම සංඛ්‍යාව තමයි පුතා 85. 5 තිබුණොත් එකතු කරාම මේ 90 මේක තමයි අවම සංඛ්‍යාව. අඩුම අගය 85යි උපරිම අගය 94යි. උපරිම අගය 94යි. තේරුණේ නැති අත්සන්න පුතේ. ඇයි 4 තිබුණොත් එකතු කරන්නේ නැහැනේ. 95 තිබුණොත් ටකල එකතු කරනවා. ඒකට 100 වෙන්නේ. නම් මේක 90ක් වෙන්න නම් තියෙන්න පුළුවන් ලොකුම ඉලක්කම 94. 85 තිබුණොත් පොඩි ඉලක්කම තමයි 80. හරිනේ. ඔන්න 18 වෙනි ගාන. සරල කෝණයකට වඩා වැඩි ඍජු කෝණ 4කට වඩා අඩු වූ කෝණය දැක්වෙන අක්ෂරය. යටින් ඉලක්ක අඳින්න. උදේ අහගෙන ඉන්න. සරල කෝණයට වඩා වැඩි ඍජු කෝණ 4කට වඩා අඩු. සරල කෝණය කියන්නේ අංශක 180. ඊට වඩා වැඩි නමුත් 360කට වඩා අඩු. ඒ කෝණෙද නැත. ඒ කෝණයගේ අංශ 90ටත් අඩුයි. B කෝණෙද අපෝ නෑ. ඒක සරල කෝණයට වඩා අඩුයි. මේක මහා කෝණයක්. A කියන්නේ සුළු කෝණයක්. B කියන්නේ මහා කෝණයක්. C කියන්නේ ඍජු කෝණයක්. ඔන්න එහෙනම් ඔයා කියන කෝණය, ඔයා අහන කෝණය තමයි මොකද්ද? D. අහන කෝණය මොකද්ද පුතේ? D. එයා තමයි පරාවර්තන කෝණය. ඊළඟට අහනවා පුතා 19 වෙනි ප්‍රශ්නේ 18න් 6ට තුල්‍ය භාග දෙකක් ලියන්න. 18න් 6ට තුල්‍ය භාග දෙකක් ලියන්න. තුල්‍ය භාග හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා පුතේ. තුල්‍ය භාග හදන්න පුතාට පුළුවන් උඩයි යටයි එකම ගානකින් ගුණ කරලා හදන්න. නැත්නම් අපිට පුළුවන් තුල්‍ය භාග හදන්න උඩයි යටයි එකම ගානකින් බෙදලා. ඔන්න මම මේක ගුණ කරනවා දෙකෙන් ගුණ කරනවා දෙකෙන්. දෙවරක් 6 12යි. දෙවරක් 18 36යි. ඔන්න තුල්‍ය භාගය. ඔන්න පුතේ මම 18න් 6 කියන එක දෙන්නම බෙදනවා. මෙයාව 3න් මෙයාව 3න්. මෙයාව 3න් බෙදුවා 2යි. මෙයාව 3න් බෙදුවා 6යි. පුතේ ඒක තුල්‍ය භාගය. තව ඕන තරම් තුල්‍ය භාග හදන්න පුළුවන්. උඩයි යටයි එකම ගානකින් ගුණ කළා හදත හැකි. උඩයි යටයි එකම ගානකින් බෙදලා හදන්න පුළුවන්. ඒවට අපි කියනවා තුල්‍ය භාග කියලා. තේරුණේ නැති දරුවා තුස්සන්න පුතේ. හොඳයි. good. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේම කොටසක් බලාගන්න පුතා. 29.5 එතකොට මෙතනට එනවා එක බිඳුව මේ දෙන්න එකතු කරන්න කියන කියන්නේ 7යි බිඳුව එකතු කරාම 7යි 8යි 5යි 13න් 3 එකක් ඉතිරි 10යි 9යි 19න් 9 එකක් ඉතිරි උත්තරය 3 අවසානයේ 39.5
3.7යි කියලා පිළිතුර ලැබෙයි. මේක තමයි 20 වෙනි ගාන. පුතාට පේනවා මේක 5 කියලා නැවතුනාට එයත් එක්ක එකතු කරන්න මෙතන 7 තියෙනවා. ඒ නිසා ඒක යටින් ඒක උඩින් බිඳුව දාගන්න. බිඳුවයි 7යි එකතු කරාම 7යි. 8යි 5යි 13න් 3 එකක් ඉතිරි. 9යි 10යි 9යි 19 එකක් ඉතිරි. 2යි 1යි 3යි. අපි මේ ටියුට් එක අතිසාර්ථක ලෙස අවසන් කරනවා. දැන් පුතේ මාතෘකාව 20 වෙනි පාඩම පොතක් අරගෙන ලියා ගන්න. 20 වෙනි පාඩම ස්කන්ධය. හරිද පුතේ ලියවා රයිට් පුතා දන්නවා ස්කන්ධය කියලා ඒ වචනේ තිබුණාට පුතේ ස්කන්ධය මයන ඒකකයක් හැටියට අපි පාවිච්චි කරන අපි ගමේ භාෂාවෙන් උඩ කියන්නේ බර කියලා ස්කන්ධය කියලා කියනවට වඩා ගණිතයේදී උකට කියන්නේ බර කියලා ස්කන්ධය කියන්නේ විද්‍යාවේ තියෙන වචනයක් නේ දැන් එතකොට කමක් නැහැ කොහොම හරි අපිට ස්කන්ධය මනින ප්‍රධාන බර මනින ප්‍රධාන ඒකකයක් හැටියට පුතා කිලෝග්‍රෑම් තියෙනවා ग्राम තියෙනවා මිලිග්‍රෑම් කියලා જાතිකුත් තියෙනවා කොහොමද පුතේ ග්‍රෑම් සහ මිලිග්‍රෑම් ග්‍රෑම් සහ කිලෝග්‍රෑම් තමයි අපිට භාවිතාවට ගන්න තියෙන්නේ තව තියෙනවා ඉස්සරහට යනකොට තව පුතාලට කියලා දෙනවා කිලෝග්‍රෑම් වලටත් වඩා ලොකු එකක් තමයි අලින්ගේ බර මනින වාහනවල බර මනින කන්ටේනර් වල බර මනින මෙට්‍රික් ටොන් කියලා සංකේතකුත් තියෙනවා තොට මිලිග්‍රෑම් කියලා කියන්නේ චූටිම චූටිය වගේ බරමයිනෝ රත්තරන් මාළවල මුදුවල බරමයිනෝ මිලිග්‍රෑම් වලින් ග්‍රෑම් කියලා කියන්නේ බෙහෙත් ඇති වල මිලිග්‍රෑම් වලින් මයිනෝ පුතේ ග්‍රෑම් කියලා කියන්නේ අපි කන්න ගේන සීනි ගඩේට ගිහලා ගේන සීනි ටික පරිප්පු ටික මැගි නූඩ්ල්ස් එක බර ඔය වගේ දේවල් එහෙම නැත්නම් බීම හදන මොනවා හරි ඔය දෙක තේ කොළවල බර ග්‍රෑම් වලින් මිලිග්‍රෑම් වලින් මනින එක මම දැන් පුතාට කිව්වා බෙහෙත් තෙති වල බර රත්තරන් ආභරණ වල බර මේ මිලිග්‍රෑම් කිලෝග්‍රෑම් වලින් පුතාලා මනිනවා හාල් පරිප්පු මිරිස් ඒ වගේ ඒවා ටොන් වලින් බර මනිනවා පුතේ අලින්ගේ බර ඊළඟට කාර් වල බර මෝටර රථ එහෙම නැත්නම් බස් ඒවයි බර. එතකොට පුතා තේරුම් ගන්න ඕනි යමක් දුන්නොත් මෙයා මනින්නේ මොකින්ද කියලා. දැන් පුතාගෙන් මම අහනවා චූටි නංගියාගේ කරාබු දෙකේ බර මනින්නේ මොකින්ද? මිලිග්‍රෑම් වලින්. පුතාට ගෙදරට ගෙනාපු අඹ ගෙඩියක බර මනින්නේ මොකින්ද? ග්‍රෑම් වලින්. ගෙදරට ගේන හාල් වල බර මනින්නේ කොහොමද? කිලෝග්‍රෑම් වලින්. කිලෝග්‍රෑම් වලින් පැහැදිලිද පුතේ? කිලෝ තේරුණා. එතකොට මම අහනවා පුතේ දැකලා තියෙනවද දන්නේ මෙම පාරේ ගමන් කළ හැක්කේ මෙට්‍රික් ටොන් 5කට වඩා අඩු පරති වාහන පමණයි. අන්න බලන්න පුතේ වාහනවල බර මැන්නේ ටොන් වලින්. පුතාලා දැකලා සමහරලාට කියනවා ඒ තන්මසා මෙට්‍රික් ටොන් 325ක් බර. ඒ තන්මසාගේ බර එම කන්ටේනර් එක මෙට්‍රික් ටොන් 40ක බර. අන්න පුතේ බර කියලා කියන්නේ එතකොට තේරුම් ගන්න ලොකුම ඒවා මනින්නේ මෙට්‍රික් ටොන් වලින් සාමාන්‍යව මනිනවා කිලෝග්‍රෑම් වලින් ඊට පොඩ්ඩක් අඩු ඒවා මනිනවා ග්‍රෑම් වලින් අඩුම අඩු චූටිම චූටි අපිට දැනෙන්නේ නැති චූටි දේවල් වල බර මනිනවා මිලිග්‍රෑම් වලින්. තේරුණාද පුතේ? පැහැදිලි. එතකොට මම අහනවා පුතාගෙන් එක කිලෝග්‍රෑම් එකකට කිලෝග්‍රෑම් එකක් කියන එක සමානයි පුතා ග්‍රෑම් 1000කට.
කිලෝග්‍රෑම් එකක් කියන්නේ කොච්චරක්ද? ග්‍රෑම් 1000. මම උදාට දැනගන්න වැඩිදුර දැනුම සඳහා කියලා දෙන්නම්. ටොන් එකක් කියලා කියන්නේ මෙට්‍රික් ටොන් එකක් කියන්නේ දරුවනේ කිලෝග්‍රෑම් 1000. මෙට්‍රික් ටොන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් 1000. ග්‍රෑම් එකක් කියලා කියන්නේ මෙන්න පුතේ ග්‍රෑම් එකක් කියලා කියන්නේ මිලිග්‍රෑම් 1000ක්. තේරුම් ගන්න. එතකොට ටොන් එකකට කිලෝ 1000යි, කිලෝ එකකට ග්‍රෑම් 1000යි, ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 1000යි. පුතාට මෙන්න මේක ගැනයි මේ අවුරුද්දේ කතා කරන එක නෑ. එතකොට අපි ඊළඟට කතා කරන්න දැනට ඉතිරි වෙලා තින්නේ මේක ගැන. මම අහනවා පුතාගෙන් එතකොට කිලෝ එකකට ග්‍රෑම් 1000ක් තියෙනවනේ. මම අහනවා පුතා කිලෝග්‍රෑම් දෙකක් තුල ග්‍රෑම් 500 ඒවා කීයක් තියෙනවද පුතේ? ග්‍රෑම් 1000ක් නේ කිලෝ එකක් කියන්නේ. කිලෝ දෙකක් කියන්නේ ග්‍රෑම් 2000ක් නේ. 2000ක් නේ පුතේ. 500යි 500යි කී 1000යි 500යි 1500යි 1500යි 2000. එතකොට මට කියන්නේ 1500 දෙකකට 500ව කීයක් තියෙනවද? 2000යි. 2000ට ඔව් 2000ට 500ව කීයක් තියෙනවද කියලා මම අහන්නේ. 4ක් තියෙනවා පුතේ. කිලෝ දෙකක් කියන්නේ ග්‍රෑම් 2000. 4ක්. දෙද අනාරේ 4ක් තියෙනවා. 4ක් තියෙනවා. මම අහනවා පුතාට කිලෝග්‍රෑම් එකට ග්‍රෑම් 100ව කීයක් තියෙනවද? ග්‍රෑම් 100ව කීයක් තියෙනවද? කිලෝ එකට ග්‍රෑම් 1000ක් තියෙනවනේ. 10ක්. හරියට හරි 10ක් තියෙනවා. පුතේ මම අහනවා පුතාගෙන් කිලෝග්‍රෑම් එකට ග්‍රෑම් 200ව කීයක් තියෙනවද? 200ව කීයක් තියෙනවද කිලෝ එකකට? කිලෝග්‍රෑම් එකක් කියන්නේ 10ක්. කීයද පුතේ? 5ක්. 200ව 5ක් කිලෝ එක. මම අහනවා පුතාගෙන් 1.5යි කිලෝග්‍රෑම්. පුතේ මේක අපේ ගමේ භාෂාවෙන් කියනවනම් මේ කොච්චරක්ද? කිලෝ එකමාරක්. මම අහනවා පුතාගෙන් කිලෝ එකමාරට ග්‍රෑම් 500 ඒවා කීයක් තියෙනවද? කිලෝවට කීයේ? පුතේ කිලෝවට ග්‍රෑම් කීයේ? 2යිනේ. කිලෝ එකකට ග්‍රෑම් කීයද? 2. කිලෝ එකකට ග්‍රෑම් 2යි. කිලෝ එකමාරට 500ව කීයක් තියෙනවද පුතේ? තේරුණාද පුතාට? කිලෝවට 500ව තියෙනවා කීයක්ද? 5 කිලෝවක් කියන්නේ 1000ක් නේ. 1000ට 500ව කීයක් තියෙනවද? 3ක්. 2යි. 1500 තියෙනවා කීයක්ද? 3ක්. 2යි. 2යි. 10ට 2යි 1500ට 3යි. මම අහනවා පුතාගෙන් 1.5 kg කියන එක සමානයි ග්‍රෑම් 250 ඒවා කීයක්ද? මම කිලෝ එකක් ගන්නවා. කිලෝ එකක් අරගන්න. ග්‍රෑම් 250 කීයද? පුතා කියන්න බලන්න කිලෝවට 250 කීයද? 4යි. හරියට හරි. good. 4යි. තේරුණා නේද? කිලෝ ගෑබන් කොල්ලෙක්. කිලෝකට ග්‍රෑම් තියෙනවා පුතේ 1000. කිලෝකට ග්‍රෑම් 1000. එතකොට ග්‍රෑම් 1000ක් කියන්නේ කිලෝකට ග්‍රෑම් 1000ක් කියන්නේ පුතේ අපි දන්නවා 250ක් කීයක් මෙතන තියෙනවද? 4ක්. 250ව 4ක් 10යි. එහෙම තමයි වෙන්නේ. පැහැදිලිද? තේරුණා? මට කියන්නකෝ මේක. කිලෝග්‍රෑම් එකකින් අඩු කරාම හිස්තැන සමානයි 850යි ග්‍රෑම් කියලා මම පුතාට කියනවා. පුතා කියන්න බලන්න කිලෝග්‍රෑම් එකකින් කොපමණ ප්‍රමාණයක් අඩු කරාමද පුතේ ග්‍රෑම් 850ක් කියන්නේ කියලා මෙයා. ඒක පේනවද පුතා? හරි. කිලෝවට ග්‍රෑම් කීයක් තියෙනවද? ග්‍රෑම් 250. හරියට හරි. very good. කිලෝවට ග්‍රෑම් කීයක් තියෙනවද පුතේ? මම අහන්නකට උත්තර දෙන්න. 1000. කිලෝවට ග්‍රෑම් 1000. ඒ 1000න් කොච්චරක් 250ක් කියන්නේ 250.
කිලෝවට ග්‍රෑම් 250 අඩු කරාම තමයි 750 පැහැදිලිද? තේරුණා? මම අහනවා පුතාගෙන් 200යි G වලට යමක් එකතු කරාම එනවා 850 ග්‍රෑම්. පුතා ග්‍රෑම් 200ට කවුරු එකතු කරොත්ද ග්‍රෑම් 850ක් එන්නේ? කීයද? 650 එකතු කරොත් මේ පුතේ 850 එන්නේ. පැහැදිලි නේද? තේරුණානේ? හොඳයි. ඔන්න බලන්න තව එකක්. ඔන්න ග්‍රෑම් 300 ගුණ කිරීම හිස්තැනක් සමානයි ග්‍රෑම් 900. පුතා කියන්න බලන්න 300 කාගෙන් ගුණ කළොත්ද පුතේ 900ක් හැදෙන්නේ? තුනේ හරියට තුනෙන් ගුණ කළා. පැහැදිලිද? තේරුණා? ලියාගන්න පුතේ මාතෘකාව එනං ස්කන්ධය කියලා. මම අභ්‍යාස කීපයක් ඔයාලට දෙනවා. දැන් ඒක ටක් ගාලා හදන්න ඕනේ. ඒක පොඩ්ඩක් මතක් වෙන්න දෙන්න. හොඳේ? ඉක්මනට හදන්න. එකයි kg සමානයි 500යි G ඒවා හිස් කොටුවක් නේ පේනවද පුතේ ඒක චුටි පුතාට පේනවද හරි කිලෝග්‍රෑම් එකක් සමානයි 200යි ඒවා හිස් කොටුවක් තුන එකයි kg සමානයි 250යි G ඒවා හිස් කොටුවක් හතරවෙනි එක කිලෝග්‍රෑම් එක සමානයි 500යි G ධන 200යි G ධන හිස් කොටුවක් හිස්තැන් පුරවන්න තියෙන පුතේ උඩින් හිස්තැන් පුරවන්න කියලා ලියා ගන්නකො දැන් මම ඉස්සෙල් කියන්නම්කො මේක ලියලා නැත්නම් ආයි මොකක්ද කිලෝග්‍රෑම් එකක් සමානයි පුතේ 500 ඒවා හිස් කොටුවක් කිලෝග්‍රෑම් එකක් සමානයි ග්‍රෑම් 200 ඒවා හිස් කොටුවක් kilogram එක සමානයි 250 ග්‍රෑම් 250 ඒවා හිස් කොටුවක් kilogram එක සමානයි dan kedua naik nanti mereka kilogram එකක් සමානයි 300 ග්‍රෑම් ධන හිස් කොටුවක් ධන 200 ග්‍රෑම් බලන්න පුතේ ඔය ස්ටැන් පුරවන්න පුළුවන්ද කියලා පුතාට අහගන්න පුතා කිලෝ එකට 500ක් කියක් තියනවද පුතේ කිලෝග්‍රෑම් එකට ග්‍රෑම් 500ක් දෙකක් තියෙනවා මේ කොටුවට එන්නේ දෙක එහෙම ලියලා තියෙනවනම් කිලෝග්‍රෑම් එකට 200වා එනවා 5ක් එතෙන් දෙන්නේ 5 කිලෝග්‍රෑම් එකකට 250වා එනවා 4ක් ඒවා හරියට බලන්න පුතේ 4ක්
හරි ලියන්න. very good. පුතේ පළවෙනි එක බලන්නකෝ. කිලෝ එකකට 500 ඒවා තියෙනවා කීයක්ද? දෙකක්. ඒක හරිනේ. කිලෝ එකකට 200 ඒවා තියෙනවා පහක්. කිලෝග්‍රෑම් එකකට 250 ඒවා තියෙනවා හතරක්. මට කියන්නකෝ මේ කිලෝ එක කඩලා තියෙන විදිය බලන්න. 500යි 200යි තව කීය දෙන්න ඕන පුතේ? 300. හරි. මෙතෙන් දෙන්න ඕන 300. ග්‍රෑම් 300. ග්‍රෑම් 300. very good. ග්‍රෑම් 300. ඒ කියන්නේ පස්වෙනි එක කිලෝ එක. ඒ කිලෝ එක සමානයි 300ක් මෙතන තියෙනවා. 200ක් මෙතන තියෙනවා. ඔයා කියන්නේ ඉස්සනට එන්න ඕන වගේ මොකද්ද කියන්නේ? 300යි 200යි 500යි. ග්‍රෑම් 500. ග්‍රෑම් 500යි. ග්‍රෑම් 500. තේරුණාද? දැන් පුතා නැවත කියන්නකෝ කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් කීයක් තියෙනවද? 1 කිලෝවට ග්‍රෑම් 1000. 1000. දෙකද? 1000. 2000යි. තුනට 1000. 3000යි. හතරට 4000යි. පහට 5000යි. 3000යි. තුනට 3000යි. 4000යි. හතරට 4000යි. 5000යි. පහට 5000යි. 10ට 10000යි. මම පුතාගෙන් අහනවා කිලෝ 6යි බලන්න මේක පේනවා නේද? ග්‍රෑම් 300යි. පුතා කියන්නේ මේක ග්‍රෑම් වලට ගත්තොත් කොහොමද එන්නේ? කිලෝග්‍රෑම් 6ට ග්‍රෑම් 6000. 6000යි. 300. 6000යි 300යි. 6300 ග්‍රෑම්. very good. බොහොම හොඳයි. එක සැරේට අපි ගන්න 6300 ග්‍රෑම්. 6000යි 300යි 6300යි මොනවාද? ග්‍රෑම්. බලන්න කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 70යි. කිලෝග්‍රෑම් 3යි කියන්නේ එතන ග්‍රෑම් තියෙනවා 3000ක්. එතන කිලෝග්‍රෑම් 3යි කියන්නේ ග්‍රෑම් 3000ක්. ඒකට තව 70ක් එකතු කරාම උත්තරය 3070යි ග්‍රෑම්. පැහැදිලිද? 3070 ග්‍රෑම්. පැහැදිලිද ඒ ටික? නොතේරුම් දරුවන්ට උත්සන්න. හරි. ඔන්න බලන්නකෝ. දැන් බලන්න ඒ ටික ග්‍රෑම් වලට දක්වන්නට ගාලා බලන්න පුතේ. 7000ක් නේ මෙතෙන්ට කිලෝග්‍රෑම් මොකක්ද කියන්නේ 7000. 3යි 500යි කියන්නේ පුතා දන්නවා මෙතන 3000ට 500ක් එකතු කරනවා. ඒ 3000 කිලෝ එකකට ග්‍රෑම් 1000ක් නිසා කිලෝ 3ට 3000යි. 3000යි 500යි පුතා 3500යි ග්‍රෑම්. කිලෝග්‍රෑම් 8යි කියන්නේ ග්‍රෑම් 8000යි. 8000ට 220ක් එකතු කරාම 8220ක් ග්‍රෑම්. 3යි කිලෝග්‍රෑම් කියන්නේ 3000යි. මෙතෙන්ට 530යි. එකතු කරාම 3530යි ග්‍රෑම්. 3530යි ග්‍රෑම්. 530යි ග්‍රෑම්. very good. 17යි කිලෝග්‍රෑම් 17000යි ග්‍රෑම් කියලා උත්තරේ එනවා. බලන්න පුතාලා ටික සම්පූර්ණ කළාද කියලා හරියට. හරිද පුතේ? දැන් මට කියන්න චුට්ටක් කිලෝ එකකට ග්‍රෑම් 1000යිනේ. දැන් ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න වුණොත් අපිට 1000න් බෙදන්න වෙනවා. එතකොට 10න් බෙදන්න වෙනවා. කිලෝ එකකට ග්‍රෑම් 1000යි. කිලෝ එකකට ග්‍රෑම් 1000යි. එතකොට කිලෝ වලට පරිවර්තනය කරන්න කිව්වොත් පුතේ මේක 10න් බෙදන්න වෙනවා. චුට්ටක් බලමුකෝ. කිලෝග්‍රෑම් වලට දක්වන්න කියලා තියෙන ගාන අපි හදමු බලන්න. 3000යි ග්‍රෑම්
2000 ග්‍රෑම් 9000 ග්‍රෑම් පුතා කියන්නේ ග්‍රෑම් 3000 නම් ග්‍රෑම් 3000 නම් එතන තියෙනවා පුතේ කිලෝග්‍රෑම් 3ක් ඒ ග්‍රෑම් 3 1000ක් නේ 10ව 3 කිලෝග්‍රෑම් 3 ග්‍රෑම් 2000 කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 9000 කිලෝග්‍රෑම් 9ක් ඒක පැහැදිලිද පුතේ ඒක තේරුණාද Sir. ඔව් පුතේ Sir. ඔව් පුතේ Penne, sir. අන්න බලන්න ඉස්සර Penne. මේක 3000යි කල් පුතේ ඒ කියන්නේ බෝඩ් එක විතර නෙවෙයි කියලා කියනවා මොකද? බලන්න පුතේ ආයිසරයක් මම ආනෙකට උත්තර දෙන්නකෝ කිලෝග්‍රෑම් ග්‍රෑම් 3000යි කියන්නේ කිලෝග්‍රෑම් 3යි ඒක තේරුණාද ග්‍රෑම් 2000යි කියන්නේ කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 9000යි කියන්නේ කිලෝග්‍රෑම් 9යි පැහැදිලිද ඊට පස්සේ මම අහනවා පුතාගෙන් 3350යි ග්‍රෑම් 3350 ග්‍රෑම් කියන එකේ තේරුම තමයි පුතේ එතන තියෙනවා කිලෝ 3ක් ඇයි 10ව 3ක් එතන තියෙනවනේ 10ව 3යි තව ඉතිරි 350 පුතේ පෙන්න සම්පූර්ණයෙන් කරගෙන සූදානම් වෙලා ඉන්න ඊට අමතරව පුතාලගේ මේ ඔගේ තියෙනවා සම්බන්ධ වෙන්න ඕනි හරි දැන් හරි ආයි පේන්න ගත්තද ඔව් සර් හරි පුතේ මේ සිග්නල් වල මොකක් හරි ගැටලුවක් මේ වැස්ස නිසා ඒක අපි ක්‍රමානුකූලව සකස් කරගමු අපි දැන් වයර්ලස් සිස්ටම් එකෙන් යන්නේ වයර් ක්‍රමයකට එන්න වෙනව නැත්නම් මේක හරියන්නේ නැහැ දැන් මම මේ කියන්න ගියේ පුතාලත් එක්ක කොහොමද දැන් අද දවසේ නිර්දේශිත කාලය අවසන් නිසා පුතේ ඔයාලා මම කියපු විදිහට වැඩ ටික කරන්න ඉතා ඉක්මනට ස්කන්ධ පාඩමේ 21 22 23 අභ්‍යාසය කරා. ඒ අභ්‍යාස ටික කරලා ඉවර කරලා වෙනකොට හිත උදේ විතර වෙනකොට පුතේ පේපර් දාලා ඔයාලා බලන්න පේපර් දාලාද තියෙන්නේ කියලා මම දාලා මැසේජ් එකක් දාන්නම් WhatsApp එකට පුතාලේ පේපර් ඩවුන්ලෝඩ් කරගෙන print out අරගෙන ඉවර වෙන්නම කරලා අඟහරුවාද මේ වෙලාවට මේ අඟහරුවාද එළඹෙන අඟහරුවාද මේ වෙලාවටම සූදානම් වෙන්න. ඊට අමතරව පුතේ එහෙම සූදානම් වෙලා වැඩ කරගෙන යන්න ඊට අමතරව මේ වෙබ්සයිට් එකේ බලාපොරොත්තු වෙලා තියෙන මේ මාසෙට අවශ්‍ය පන්ති ගාස්තුවේ මම පුතාලට කිව්වේ භාගයක් ගෙවන්න කියලා. පන්ති ගාස්තුව 800ක් නම් ඒකෙන් 400ක් තමයි පුතාලා මේ මාසෙට ගෙවන්න ඕනි. ඒ වෙබ් එකේ සඳහන් කරලා තියෙන ක්‍රමයට ගෙවන්න ඒක ගෙවා ගන්න බැරි අපහසුතාවයක් ආවොත් ඒකේ තියෙන හොට්ලයින් එකට කතා කරලා කරගන්න පුතේ ඒ දේ. මම පේපර් ටික දාන්නම් පුතාලා ටික සම්පූර්ණ කරගෙන ඉන්න උත්සාහයක් දරන්න මේකේ අපහැදිලි තැනක් තිබුණොත් අපි කතා කරමු ඊළඟ දවසේ. හරි නේද එහෙනම්? හොඳයි පුතේ. එහෙනම් අපි හම්බෙමු ලබන අඟහරුවාද සුපුරුදු වේලාවට. හොඳයි. සියලු දෙනාට තෙරුවන් සරණයි. අපි හම්බෙමු පුතේ දෙවි පීඨය. හරි. ආයිබෝවන්.